right මෙතන බලන්න forecasting trend වල forecasting trend එක විතරයි මෙතන focus කරන්නේ trend එක කියලා කියන්නේ අර අපේ time series එකේ component හතරේ component හතරේ එකක් විතරයි trend එක කියලා කියන්නේ T S T R කියලා ගත්ත. ඒතකොට T එක විතරයි. T එක ගන්න පුළුවන් linear trend එකකුයි non linear trend එකකුයි. ඒතකොට linear එක නම් amendment regression model එක ගන්නවා අර beta 1 beta 0 beta 0 beta 1 T plus epsilon කියලා තිබේ ඒක ගන්න. non linear වෙනවා නම් moving average method එකට යනවා. ඒක ගානේ දෙනවා මං හිතන්නේ linear ද non linear ද කියලා. බොහෝ වෙලාවට non linear trend තමයි තියෙන්නේ. right දැන් ඕන් trend එක focus කරලා ඉවරයි. ඊළඟට යනවා අපි ගන්න හදපු තැන. මෙතනට. ඒක කියලා දෙනවා. T into S into C into R තාම කියලා දුන්නේ. right forecasting seasonal component. දැන් ඕන් seasonal එක තමයි මේ මොකද focus කරන්නේ trend එක focus කරලා ඉවරයි. right ඒ trend එක focus කරපෙකේ කාට හරි ඉරාදු ප්‍රශ්න නැත්තම් නැහැ කියලා කියන්නේ trend එක focus කරපෙකේ linear එක non linear එක right හරි. ඊළඟට මේකේ තියෙනවා බලන්න forecasting seasonal component since S C and R are unknown. ඒ කියන්නේ තාමත් අපි දන්නේ නැහැ S එකයි C එකයි R එකයි trend එක දැන් අපි දන්නවා. unknown and we are trying to find the one of those unknowns. දැන් ඔයාලට මතකයි නම් මම මේක ආයෙසරක් කියන්නම්. ඔයාලට මතකයි නම් මොඩල් දෙකක් තියෙනවා කියලා කිව්වනේ. මොඩල් දෙකේ එකක් තමයි additive model එක අනිත් එක තමයි multiplicative model එක. right additive model එකේදී මේ හතර එකතු වෙනවා කියලා කිව්වා. මේ හතරම ගන්න ඕනේ y component වලින් කියලා කිව්වා මම. ඒ කියන්නේ එකම component එකකින් තමයි ගන්න. මේක රුපියල් වලින් ගන්නවා නම් ඉතිරි ඔක්කොම ටික හතරෙන් වෙන්න ඕනේ. ඒ වගේම multiplicative model එකේදී t එක රුපියල් වලින් ගන්නවා නම් ඉතිරි ඔක්කොම නිකම්ම just values නිකන් value එකක් විතරක් වෙන්න ඕනේ කියලා කිව්වා මම. ඒ කියන්නේ මොකද්ද factor එකක් විතරක් වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ යම් කිසි සංඛ්‍යාවක් විතරක් එන්න ඕනේ කිව්වා. නැත්නම් ඉතින් රුපියල් එන්නේ නැහැනේ. රුපියල් මේ හතරවෙනි බලයේ විතර වෙනවනේ. රුපියල් වැඩි කිරීම රුපියල් කියලා આવොත්. right බලන්න. since C and find one of those nouns. ඒ කියන්නේ අපි දැන් try කරන්න යන්නේ අනිත් ඒවා කොහොමද හොයන්නේ කියලා. keeping three unknown together and finding of the unknown is not easy. තුනක් දන්නේ නැත්නම් අපිට අනිත් ඒවා හොයන්න එක පට්ට අමාරුයි. Therefore, with the proper argument, we try to get rid of the cyclic and residual component. ඒ හින්දා අපි මේ C එකයි R එකයි අයින් කරන්න try කරනවා. අයින් කරන්නේ assume කරලා එක එක දේවල් දාලා. හරිද? බලන්න මොනවද argument දාලා. මොනවද argument කියලා බලන්න එකින්. පළවෙනි argument එක. additive model එකේ දාන argument එක C එකයි R එකයි අයින් කරන්න. හරිද? හරි සරල දේවල් තියෙන්නේ මෙතන. ඒ හින්දා මේ අමාරුවෙන් දකින්න එපා චූටි දේවල් තියෙන්නේ. argument එක තමයි cyclic component can be observed in long term data set but we consider a short period data set. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අවුරුද්දක් වගේ කාලයක data set එකක් තමයි අවුරුද්දක් අවුරුදු 3ක් අවුරුදු 4ක් වගේ short term data set එකක් තමයි අගේ කරන්නේ. ඒ හින්දා අපි මොනවාද අපි ගත්තේ cyclic component එක කියලා කියන්නේ long term data set වලින්. ඒ කියන්නේ අවුරුදු 25ක් ඊට වැඩි ඒවනේ. ඒ හින්දා අපි හිතනවා මොකද්ද ඒකට කියන්නේ cycle component එක නෑ කියලා. නැත්තම් cycle මේ ටික කියවන් එන්නකො ඒතකොට තේරෙනවා. the consider c equal 0. අන්න හරි. c එක අයින් කරගත්තා. අපි ගන්නේ කෙටි කාලීන දත්ත හින්දා දිගු කාලීන දත්ත හොයන්න බැරි හින්දා c එක අයින් කළා දැම්ම cyclical එක අයින් කළා දැම්ම. මේ පැත්තේ නම් with the same argument cyclic component not present. ඒ argument එකම දාන්න පුළුවන්. ඒ කියන්නේ කෙටි කාලීන දත්ත තමයි අපි අගය කරන්නේ දිගු කාලීන දත්ත අගය කරන්නේ නැහැ කියන argument එකම දාලා මේ තුන දැන් අපි කියන්නේ just values කියලා. එතකොට එක කියලා දාගත්තාම උත්තරේ වෙනසක් වෙන්නේ නැහනේ.
right ඒ හින්දා c කියන එක 1යි කියලා ගන්නවා. එතකොටත් උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. එකෙන් ඕනම උත්තරයක් එකෙන් වැඩි කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ නේ. ඒ හින්දා තමයි c 1 කියලා ගන්න. එතකොට මොඩල් එක රෙඩියුස් කරන්න පුළුවන් ඇඩිටිව් මොඩල් එක නම් y equal t plus s plus r කියලා. ඊට පස්සේ මල්ටිප්ලිකේටිව් මොඩල් එකේදී t into s into r කියලා රෙඩියුස් කරන්න පුළුවන්. ඔන්න c එක අයින් කරගත්තා. c එක අයින් කරගත්ත හේතුව සරලවම කිව්වොත් අපි ගන්නේ කෙටි කාලින දත්ත තමයි විශ්ලේෂණය කරන්නේ. දිගු කාලින දත්ත විශ්ලේෂණය කරන්නේ නැහැ, ඇනලයිස් කරන්නේ නැහැ. ඒ හින්දා c කියන එකක් නැහැ කියලා c අයින් කරලා දානවා. ඇඩිටිව් මොඩල් එකේ නම් c බිඳුවයි, මල්ටිප්ලිකේටිව් මොඩල් එකේ නම් c 1 වෙනවා. මෙතන c 1 කියලා දාගත්තොත් එහෙම උත්තරේ වෙනස් වෙනවා. එකක් එකතු වෙනවනේ. ඒ හින්දා තමයි බිඳුව කියලා දාන්නේ. රයිට්. ඊට පස්සේ දෙවෙනි ආගියුමන්ට් එක. දෙවෙනි ආගියුමන්ට් එක තමයි r අයින් කරගන්න. රෙසිඩුවල් එක. අපි හිතනවා unexpected event නැහැ කියලා. Residual component is due to unexpected event, but we consider short period data. Therefore, in short period, we can assume that no unexpected event occur. Therefore, no residual component in our data. Then consider r equals 0. කෙටි කාලීන දත්තවල residual වෙනස් වීමක් නැහැ. residual component එකක් නැහැ කියලා හිතනවා. ඒ හින්දා ඒකලත් දා ගන්නවා බිඳුව කියලා. ඒ ආගියුමන්ට් එකම දානවා මල්ටිප්ලිකේටිව් මොඩල් එකේදීත් unexpected event නැහැ කියලා කෙටි කාලින දත්තවල ඒකට දා ගන්නවා 1 කියලා. එතකොට reduce කරන්න පුළුවන් මොඩල් එක දැන් c එකත් අයින් කරගත්තා, r එකත් අයින් කරගත්තා. ඔන්න මොඩල් එක reduce කරගත්තා. දැන් මොඩල් එක දාන්න පුළුවන් y equal t දාන s y equal t into s කියලා. හරි. දැන් අපි trend එක focus කරලා ඉවරනේ. trend එක දැන් අපි දන්නවා. මෙතන p කියන අකුරක් දන්නවා, y කියන අකුරක් දන්නවා. එහෙනම් s කියන අකුර හොයාගන්න. s උක්ත කරගන්නවා, x උක්ත කරගන්න නම් සබ්ජෙක්ට් කරගන්න නම් t එක පැත්තට y එක පැත්තට t ගෙනියනවා. එතකොට y minus t කියලා උක්ත කරගන්න පුළුවන්, සබ්ජෙක්ට් කරගන්න පුළුවන්. එතකොට ඒ විදිහට y equal 10 in t into s කියන එකේ සබ්ජෙක්ට් කරගන්න පුළුවන් y divided by t, y t වලින් බෙදලා. හරිද? එතකොට ඔන්න ඇඩිටිව් මොඩල් එකේදී seasonal component, seasonal trend එක නෙමෙයි, seasonal component එක focus කරන්නේ මෙහෙම. multiplicative model එකේදී seasonal component එක හොයන්නේ මෙහෙම. right? Before finding the seasonal component, we have to decide the model because the formulas for finding the seasonal values depend on the model. එතකොට model එක අනුව වෙනස් වෙන හින්දා අපි කලින් තීරණය කරන්න ඕනේ මොන මොඩල් එකටද ගාන හදන්නේ කියන එක. හැබැයි ට්‍රෙන්ඩ් එකේදී එහෙම ප්‍රශ්නයක් නැහැ. ට්‍රෙන්ඩ් එකේදී ඔයාට තියෙන linear trend එකක් නම් amended regression model එක use කරනවා, formula එක use කරනවා. non linear trend එකක් නම් moving average method එක use කරනවා. හැබැයි මෙතනදී අනිවාර්යයෙන් model එක තීරණය කරන්න ඕනේ කලින්. model එක තීරණය කරලා ඉවරලා තමයි ගාන හදන්න ඕනේ නැත්තේ. ප්‍රශ්න තියෙනවද? නැත්තම් නැහැ කියලා කියන්න ඉක්මනට. තව පොඩ්ඩයි තියෙන්නේ ඒ ටිකකින්. ප්‍රශ්න තියෙනවද? කරන්න. Exercise 3. Use the data set found in example 1 with the trend for the same season. We can calculate the seasonal component. We are getting different seasonal component for the same season. Therefore, we have to make it a single value for podine. We have to do the adjustment for the seasonal component. හරි. ආගන්න. දැන් මෙතනදී අර පළවෙනි example එකේ ගත්ත දත්ත ටිකම තමයි මෙතන තියෙන්නේ. මෙතන seasonal component එක focus කරන්න තමයි යන්නේ. right? ඒකේ year එකයි, quarter එකයි, y එකයි, 4 point moving total එකයි, 2 point moving total එකයි, ඊට පස්සේ 4 point moving average එකයි අපි හොයලා තියෙන්නේ. 4 point moving average එකට තමයි capital T කියලා කියන්නේ. trend එක කියලා කියන්නේ. මේ අවසානයේ තියෙන එකට තමයි trend එක කියලා කියන්නේ. right? හරි. දැන් බලා ගන්න. එතකොට දැන් මේකෙදී මේ ටිකම අපි අර පළවෙනි ගානේ හදාගත්ත ටික. දැන් අපි seasonal component එක හොයන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි use කරන්නේ multiplicative model එක කියලා කියවනේ. use appropriate කියලා කියපුවම සාමාන්‍යයෙන් ගොඩ වෙලාවට අපි use කරන්නේ multiplicative model එකේදී. ඒක s එව්වේ yt වලින් බෙදලා. ඔන්න yt වලින් බෙදාගෙන යනවා. y කියලා කියන්නේ මේක. p කියලා කියන්නේ මේ trend එක.
y t වලින් බෙදුවාම answers ටික එනවා 43.875 බෙදෙනවා y වලින් එතකොට 52න් බෙදෙනවා හරිද ඊට පස්සේ 45.125 බෙදෙනවා 39 ඒතර වෙනවා 0.863 ඒ විදිහට සීසනල් කොම්පොනන්ට් එකත් හොයනවා හරිද ඊට පස්සේ අවසානයේ කියලා තියෙනවා when calculate the seasonal component we are getting different seasonal component for the same season එකම සීසන් එකේදී මේ බලන්න එකම සීසන් එකේදී කියලා කියන්නේ දැන් මෙතන ක්වාටර් 3 එකනේ තියෙන්නේ ක්වාටර් 3 එකේදී 1.18යි 5යි 2 ඇවිල්ලා තියෙනවා ආයේ ක්වාටර් 3 එකේදී 1.19යි 9යි 0 ඇවිල්ලා තියෙනවා එකම සීසන් එකේදී ඩිෆරන්ට් වැලියු ඇවිල්ලා තියෙනවා හැබැයි එකම සීසන් එකේදී ඩිෆරන්ට් වැලියුස් එන්න බෑ ඒ කියන්නේ නිකන් හිතලා බලන්න මම ක්වාටර් කියන එකම යූස් කරලා කියන්න 2018 අවුරුද්දේ 4 වෙනි ක්වාටර් එකේදී තියෙන නැත්නම් දෙසැම්බර් මාසය ඇතුළත් මාසයේදී තියෙන ඇඳුම් විකිණීමම තමයි සාමාන්‍යයෙන් ඊළඟ අවුරුද්දේ සීසනල් කොම්පොනන්ට් එක වෙන්න ඕනේ. සීසනල් කොම්පොනන්ට් එකේදී අපි කියන්නේ සීසන් එකේදී හැම අවුරුද්දෙම එකම සීසන් එකේදී වැඩිවීමක් තියෙන්න පුළුවන් නැත්නම් එකම සීසන් එකේදී අඩුවීමක් තියෙන්න පුළුවන්. ඒ වගේ මෙතනදි සීසනල් කොම්පොනන්ට් එකම වැලියු එකක් වෙන්න ඕනේ කියලා අපි හිතනවා මම හිතන්නේ. නැත්නම් ඉස්සරහදී කියනවා ඒක. ඒ හින්දා දැන් මෙතනදී ක්වාටර් 3 එකේදී තියෙන්නේ ක්වාටර් 3 එකේ තියෙන 1.185 මෙතන ක්වාටර් 3 එකේ තියෙන 1.199 බිංදුව. එතකොට මේ දෙකම එකම අගයක් කරන්න ඕනේ. එකම අගයක් කරන්න අපි ඒක ඇඩ්ජස්ට් කරන්න ඕනේ. සීසනල් කොම්පොනන්ට් එක ඇඩ්ජස්ට් කරන්න ඕනේ. බලන්න කොහොමද ඇඩ්ජස්ට් කරන්නේ කියලා. එතනින් පාඩම ඉවරයි. When calculate the seasonal component, we are getting different seasonal component for the same season. Therefore, we have to take it a single value. ඒ කියන්නේ single value එකක් කරගන්න ඕනේ for this. ඒ සඳහා purpose we have to do the adjustment for the seasonal component. The next example illustrate how to adjust the seasonal component. ඊළඟ example එකේදී කියනවා කොහොමද මේ seasonal component එක adjust කරන්නේ කියන එක. ඒකෙන් පාඩම ඉවරයි ඊට පස්සේ වෙන ගානක් මම හිතන් තියෙනවා. Right. Use the seasonal component found in the previous example and adjust the seasonal component. Previous example එකම තමයි දැන් adjust කරන්නයි යන්නේ. බලා ගන්න adjust කරන විදිය. adjust කරන විදිය හරියට හිතා ගන්න ඕනේ. ඒ හින්දා හැමෝම මේක මෙහෙම ගන්නෙ දාන විදිය මම කියලා දෙන්නම්. උඩ පැත්තට season අනවා seasons ටික. මේ පැත්තට seasons ටික. මේ පැත්තට year එක. හරිද? year දෙක විතරයි අපිට තොරතුරු දීලා තියෙන්නේ. 18යි 19යි. ඒ දෙක දාගන්න. Q1 Q2 Q3 වලට අදාළ අගයන් ටික දාන්න. උදාහරණයක් දැන් 2008 ක්වාටර් එක අපිට දීලා නැහැනේ. මේ මෙතන බලන්නකො. 2008 ක්වාටර් 1 එක අපිට දීලා නැහැ. හරිද? 2018 ක්වාටර් 1 එක දීලා නැහැ. 2018 මම පෙන්නන එක පෙන්නනවා ඇති. ක්වාටර් 1 එකේ S එක දීලා නැහැනේ අපිට. ක්වාටර් 2 එකේ S එක දීලත් නැහැ. හැබැයි ක්වාටර් 3 එකේ 1.185යි 5යි 2යි. 1.185යි 5යි ඊළඟට ක්වාටර් 4 එකේ 0.864යි 3යි. ආයේ ක්වාටර් 2019 ක්වාටර් 1 එකේ 0.949. ආන් ඒ දත්ත ටික මේ වගුවට දානවා. ඉක්මනට දාන්න ටික ඒක හැමෝම දාන්න. තේරෙනවා කියන අය නම් ඕනේ නැහැ. මේ තේරෙන්නේ නැහැ කියලා හිතන අය තේරෙන්නේ නැහැ කියන්නේ මේක ටිකක් චුට්ටක් සංකීර්ණයි. චුට්ටක් සංකීර්ණයි. ඒ හින්දා මේ දාන්න. 18යි 19යි දත්ත ටික මේ විදිහට දානවා. ඒකලා ටෝටල් එකක් ගන්නවා. ක්වාටර් 1 එකේ ටිකයි ක්වාටර් 2 එකේ එකයි ක්වාටර් 3 එකේ ක්වාටර් 4 එකේ ටෝටල් එකක් ගන්නවා. මේ තුන ඉක්මනට හදා ගන්න. හදලා ඉවරලා ඉවරයි කියලා කියන්න.
එද්දු එකක් නම් හරි කියලාද කොහොමද දාලා තිබ්බා. හරි රයිට් බලාගන්න. ඒකේ දැන් මීන් එක ගන්නයි තියෙන්නේ. මීන් එක කියලා කියන්නේ බලාගන්න. දැන් මෙතන ක්වාටර් 1 එකේ 0.949 ටෝටල් එක විදිහට අරන් තියනවා මෙතන. ටෝටල් එක ගත්තේ දත්ත එකක් විතරක් එකතු කරලා. මෙතන නම් ඒත් දත්ත එකයි තියෙන්නේ. මේ දෙක එකතු කරලා මෙතන එක විතරයි මෙතනට දාලා දෙන්නේ. මෙතන ටෝටල් එක අරන් තියෙන්නේ මේ දෙකම එකතු කරලා දෙකක් එකතු කරලා. රයිට්. මෙතන ටෝටල් එක අරන් තියෙන්නේ මේ දෙකක් එකතු කරලා තමයි මෙතන අරන් තියෙන්නේ. හරිද? එතකොට මීන් වැලියු එක කියලා කියන්නේ මධ්‍යන්නේ අරහ. මතකයිනේ? දත්ත දෙකක් එකතු කරා නම් දෙකෙන් බෙදෙනවා. තුනක් එකතු කරා නම් තුනෙන් බෙදෙනවා. මේක බෙදන්නේ එකෙන්මයි. එතකොට ඒකම තමයි මෙතනට එන්නේ. මේ උඩ ටෝටල් එක බෙදන්නේ එකෙන්මයි. මේක බෙදන්නේත් එකෙන්මයි. මේක බෙදන්න ඕනේ මෙතන දෙකක් එකතු කරලා මෙතන ආන්සර් එක ගත්තා. ඒක දෙකෙන් බෙදලා තමයි මෙතන දාන්න ඕනේ. 2.38 4.2. රයිට්. ඊළඟට මෙතනත් මේ දෙකම එකතු කරලා තමයි මෙතෙන්ට දාන්නේ. ඒක දානවා මෙතන. මේක තුන්වෙනි එක්සැම්පල් එක පොඩ්ඩක් කියන්නවලු මම පොඩ්ඩක් ඒක කියලා දීලා ඉවරලා මෙතනට එන්න නැත්නම් මේක තේරෙන්නේ නැති වෙයි කොහොමද. රයිට්. තුන්වෙනි එක්සැම්පල් එක බලන්න. අර අපි කලින් ගත්ත දත්ත ටිකමයි මේකේ තියෙන්නේ. රයිට්. කලින් ගත්ත දත්ත ටිකමයි year 1යි quarter 1යි y 1යි 4 point point total 1යි 2 point point total 1යි t 1යි. t 1 කියලා කියන්නේ මේ දෙක 8ෙන් බෙදපුවාම අර average එක. දෙකෙන් නෙමෙයි 8ෙන් බෙදන්න ඕනේ. 8ෙන් 351 8ෙන් බෙදපුවාම මේක තමයි මෙතන දෙන්නේ. එතකොට තමයි average එක අරන් තියෙන්නේ. capital T එක. මේක තමයි capital T trend එක. මෙතන y තමයි y එක දෙනවනේ ගානේ. right ඒක production. right. එතකොට මේ දෙක තමයි ඔය ඔක්කොම කලින් ගානේ හදපුවා. මෙතන හොයන්න තියෙන්නේ s විතරයි. s හොයන්නේ y t වලින් බෙදලා. ඒක ගත්තේ. මෙතන බලහංකෝ. මෙතන මේ multiplicative model එකේදී s ගත්තේ y t වලින් බෙදලා. right. ඒක තමයි මෙතනදී use කරන්නේ. මෙතනදී එහෙනම් y t වලින් බෙදලා y t වලින් බෙදලා 1.1.52 ඒ අනාදී වශයෙන් y t වලින් බෙදනවා. y t වලින් බෙදනවා කියලා කියන්නේ මෙතන y එක තියෙන්නේ 52 නේ. 52 බෙදෙන්න ඕනේ 43.875 බෙදුවම එනවනේ ඒවා නේද? 52 බෙදීම 43.875 43.875 1.185 හරියනවා. right. ඒ විදිහට y t වලින් බෙදලා මෙතන y එක බලනවා t එක බලනවා y t වලින් බෙදලා මෙතන උස්සලා දානවා. ඒ විදිහට s එක දාන් යනවා. හරිද? ඒක කාට හරි s එක තේරුන්නේ නැත්නම් කියන්නකෝ අර අහපු කෙනා හරි කියන්නකෝ. මෙසේජ් එක දාන්න. තේරුණා නම් ඒ s එක ගන්න එක. මෙසේජ් එක දාන්නකෝ. WhatsApp එකේ හරි ගමන්. තේරුණා නම් ඒ s එක ගන්න එක තේරෙන්නේ නැත්නම් කියන්න. හරි right. ඊළඟට දැන් මෙතන s එකේදී හොඳට අහගන්න. S එකේදී දැන් මෙතන හොඳට අහගන්න. මෙතන මේ quarter 3 එකේ මෙතන quarter 2019 quarter 3 එකේ values දෙකක් ඇවිල්ලා තියෙනවා. values වර්ග දෙකක්. මෙතන ඇවිල්ලා තියෙන 1.18552. මෙතන ඇවිල්ලා තියෙන 1.199 බිංදුව. right. එහෙම values දෙකක් වෙන හින්දා සාමාන්‍ය use කරන්නේ multiplicative model එකේදී. most ඔයාට appropriate එකක් use කරන්න කියලා කියපුවාම multiplicative එක තමයි ගන්න. y t වලින් බෙදලා තමයි ගොහෝ දුරට උත්තරේ හොයන්නේ. බොහෝ වෙලාවට. හැබැයි ඉතින් අර දෙන්න පුළුවන් ඈ. additive model එකට අදාළ හොයන්න කියලා මේ මෙතන කියන්නේ use the data set for example to use an appropriate model. appropriate model එක කියලා කියන්නේ තමයි කැමති model එකක් use කරන්න පුළුවන්. හැබැයි use වෙන්නේ බොහෝ දුරට මේ model එක. හරිද? එහෙම විශේෂ අවස්ථා තියෙනවාද කියලා හරියටම දන්නේ නැහැ. බොහෝ වෙලාවට multiplicative model එක තමයි use වෙන්නේ. හරිද? එතකොට මෙතන මම කිය හිටියේ quarter 3 එක 1.18552 මෙතන quarter 3 එකෙත් 1.199 බිංදුව. ඒ හින්දා අපි මේ ටික එකම තනි අගයක් කරගන්න ඕනේ. quarter 3 වලට හම්බෙන අගයයි quarter 4 වලටයි හම්බෙන අගයන් තනි කරගන්න ඕනේ. හැම quarter 4 එකේදීම හම්බෙන එකයි හැම quarter 3 එකේදීම හම්බෙන එක. ඒ හින්දා අපි adjust කරනවා data set. ඔන්න adjust කරන විදිය. එතකොට මේ values ටික දාගන්නවා. මේ values ටික දාගෙන ඇති මං හිතන්නේ. හරිද? මෙතන quarter 1 කියලා කියපුවම 2018 quarter 1 එකයි 2019 quarter 1 එකයි දාගන්නවා. ඒ විදිහට දාගෙන total එක ගන්නවා. total එක ගන්න Q එකේදී නම් මේක විතරයි එකතු කරන්නේ. මේකෙදී මේක විතරයි. එකේදී නම් මේ දෙකම එකතු කරනවා. Q4 එකේදී නම් මේ දෙකම එකතු කරනවා. ඊට පස්සේ mean value එක හොයද්දී මේක බෙදන්න එකෙන්. එකෙන් බෙදන්න හේතුව තමයි මෙතන එක දත්තයනේ තියෙන්නේ. එක දත්තයක් විතරක් එකතු කරපින්ද එකෙන් බෙදලා උත්තරේ ගන්නවා. එතකොට ඒකමනේ උත්තරේ එන්නේ. මෙතන දත්තත් එකයි තියෙන්නේ. මේකත් බෙදන්න එකකින් විතරයි. මෙතන දත්ත දෙකක් එකතු වෙනවා. ඒක දෙකෙන් බෙදලා තමයි
මීන් වැලියු එක ගන්න. ඒ කියන්නේ 2.35 4යි 2 බෙදලා දෙකෙන් බෙදපුවම තමයි මෙතන ආන්සර් එක එන්නේ. මේකෙත් දෙකෙන් බෙදෙනවා. හරිද? ඒ විදිහට දෙකෙන් බෙදලා ආන්සර් එක ගන්නවා. ඒ ටික තමයි මීන් වැලියු එක වෙන්නේ. ඉක්මනට දාගන්න මීන් වැලියු එක. දාගෙන ඉවරයි කියලා කියන්න. එතකොට ඉක්මනට කරන් යන්න පුළුවන්. පුරවාගෙන ඉන්නේ. හරි ඉවරයි. ඊළඟට මෙතන මීන් වැලියුස් ටික එකතු කරනවා. යනවා පේජ් එක. මෙතන මීන් වැලියු ටික එකතු කරලා ඉස්සරහට ටෝටල් එක ගන්නවා. හරිද? මීන් වැලියුස් වල එකතුව ගන්නවා ඉස්සරහට. දැන් අපිට ඔය දීලා තියෙන දත්තවල මීන් වැලියු හොයලා මීන් වැලියු එකේ එකතුව ගන්නවා ඉස්සරහට. එච්චරයි කරේ. තාම අපි ඇඩ්ජස්ට් කරේ නෑ. 3.99775ක් එනවා. ඇත්ත කතාව තමයි 3.99775ක් නෙමෙයි එන්න ඕන. ඇත්ත 4. අනිවාර්යෙන් 4 විය යුතුමයි. හරිද? දැන් ඇත්ත කතාව මෙතන වෙනස එන්නේ 4ට වඩා 0.0.0.2කින්. උත්තරය ඇවිල්ලා තියෙන 3.99775නේ. 4නේ වෙන්න ඕන නැත්තේ. එතකොට වෙනස 0.0.0.2නේ. ඒ වුණාට අනිවාර්යෙන් 4 විය යුතුමයි. කන්ඩිෂන් එකක් තියෙනවා අනිවාර්යෙන් දැන් සීසන් ගාන 7 12 එන්න ඕන. රයිට්? සීසන් 4 ඉඳලා මේ තියෙන කන්ඩිෂන් එක පල්ලෙලිය satisfy the condition sum of seasonal component equal number of season. season ගාන number of season කියන 4යි ඒක සමාන වෙන්න ඕනේ component වල sum of seasonal component වල එකතුවට. හරිද? දැන් satisfy වෙන්නේ නැහැනේ මෙතන. unadjusted seasonal component එකක් තමයි මේ satisfy නොවෙන්නේ. satisfy නොවෙනවා කියලා කියන්නේ unadjusted seasonal component එක. ඒ හින්දා අපි ඒක adjust කරන්න ඕනේ. adjust කරන්නේ මෙන්න මෙහෙමයි. දුවට අහගන්න. හරිද? adjust කරන්නේ adjusted factor එකක් හොයනවා. adjusted factor එක තමයි මේ AF කියලා කියන්නේ. හරිද? adjusted factor එක හොයන්නේ අපිට එන්න ඕන නැත්තේ 4. හරිද? එන්න ඕන නැත්තේ 4. හැබැයි අපිට ආවේ එන්න ඕන නැත්තේ 4 කියන්නේ satisfy වෙන්න condition එක 4 නේ එන්න ඕන නැද්ද? ආවේ 3.99775. එතකොට 4 බෙදෙනවා 3.99775. ඒක තමයි adjusted factor එක. right? එතකොට ආයසරයක් කියනවා එන්න ඕනි ගාන උඩට දානවා ආපු ටෝටල් එක මීන් වල ටෝටල් එක යටට දානවා. ඒක තමයි adjusted factor එක. දැන් හොයනවා මේ මෙතන adjusted seasonal factor එක 1 2 3 4 අවුරුදු 4. හොයන්නේ මෙන්න මෙහෙමයි. මෙතන ඇවිල්ලා තියෙන 0.954 නේ. හොඳට අහගන්න. ආට 1 එකේ ඇවිල්ලා තියෙන මීන් වැලියු එක 0.954. ඒක ගුණ කරන්න ඕනේ adjusted factor එකෙන්. මේ තියෙන Q1 adjusted seasonal component එක. 0.954 වැඩි කරනවා මෙන්න මේ adjusted factor එකෙන්. adjusted factor එක තමයි 4 බෙදීම 3.99775 කියලා කියන්නේ. ඒ විදිහට දැන් මේකත් ගුණ කරනවා adjusted factor එකෙන්. මේකත් ගුණ කරනවා adjusted factor එකෙන්. මේකත් ගුණ කරනවා adjusted factor එකෙන්. factor එකෙන් ගුණ කරපුවාම එන answers වල එකතුව 4 වෙන්න ඕනේ. ඉක්මනට ගුණ කරන්න ඒ ටික එකක් දෙකක් විතරක් ඔයාලා ගුණ කරලා ඉතිරි දෙක තියෙන එක දාගන්න ඕකේ. අනිවාර්යෙන් මේ දෙකත් එනවා. adjusted factor එක ගන්නේ කොහොමද? ඒක මතක තියාගන්න. adjusted factor එක ගන්න අපිට එන්න ඕනේ 4 ඇවිල්ලා තියෙන ගාන යට දානවා. ආපු ගාන එන්න ඕනි ගාන උඩ දානවා ආපු ගාන යට දානවා. එන්න ඕනි ගාන කියන්නේ condition එක satisfy වෙන්නේ 4දී. ඒක month වෙනවා නම් 12යි ඈ. වෙලා වැඩි නම් right. එතකොට මෙතන මේ effect එක බලන්නේ positive එකට වඩා අඩු නම් negative පොඩ්ඩක් ඉන්න බලන්න. මේ effect එක හොයන්නේ එකට වඩා වැඩි නම් seasonal component එක positive effect එකක්. එකට වඩා අඩුයි නම් negative effect එකක්. එකයි නම් no impact එකක්. right බලන්න. මේන් දිනවා. උඩාවේ අපි adjust කරපු එක 0.9යි ගානක්. 0.9 ගානක් කියන්නේ එකට වඩා අඩුයි එහෙනම් effect එක. ඊළඟ එකත් negative.
ඊළඟ එක 1.9 එහෙනම් පොසිටිව් ඉෆෙක්ට් එකක් තියෙනවා. satisfy condition එක ඉතින් අපි ගන්නේ number of season quarters නේ ගන්නෙ. quarters ගන්න හින්දා තමයි 4 එන්නේ. අපි හෙව්වේ මාස වලට නම් ඒ කියන්නේ 12 නම් අපි ගන්න ඕනේ නැත්තේ 12. ඒ කියන්නේ number of season වල mean value වල එකතුව වෙන්න ඕනේ 12 කියන එක. ඒක තේරුම් නැද්ද? ගාන දෙනවා කියන්නේ ඉතින් අපි හැදුවේ season වලට මේ quarters වලට නම් 4 එන්න ඕනේ. මාස වලට නම් 12 එන්න ඕනේ. right. ඊළඟට දින වලට හදනවා නම් 365 හෝ 366 එන්න ඕනේ. මේ දින ඉම්පැක්ට් එක තේරුණා නේ? අවුලක් නැහැ නේ. ඉම්පැක්ට් එක එකට වඩා වැඩි නම් පොසිටිව්, එකට වඩා අඩුයි නම් ඉෆෙක්ට් එක නෙගටිව්. right. මේ බලාගෙන ඉන්න. The multiplicative seasonal factor should be satisfy the following condition. Sum of seasonal component equal number of season. Number of season වලට සමාන වෙන්න ඕනේ. If the condition is satisfied, then we call the seasonal factors are adjusted seasonal factor. ඒ කියන්නේ 4 වුණොත් ඒකට කියනවා adjusted seasonal factor එකක් කියලා කියනවා. right. ඊළඟට තියෙනවා if not, we call them unadjusted seasonal factors. If we get unadjusted seasonal factors, then we need to adjust them. Policy purpose, we have to find the adjusted factor, which is given by adjusted factor number of seasons බෙදෙනවා total එකෙන්. අපි කලින් හොයපු එකම තමයි හොයන විදිය කියලා තියෙන්නේ. After finding the adjusted factor, we have to multiply the unadjusted seasonal factor by adjustment factor to get the adjustment seasonal factor. මේ කියලා කියන්නේ මේ ඉංග්‍රීසියෙන් කියන එක මම සිංහලෙන් කියන්න. මේ මෙතන මේ උඩ තියනාගේ adjustment factor එකෙන් වැඩි කරන්න ඕනේ කියලායි කියන්නේ. මේ උඩ තිබ්බාගේ unadjusted එක වැඩි කරන්න ඕනේ adjusted factor එකෙන්. එතකොට මේ answers ටික එනවා. කාට හරි ආවේ නැත්තම් කියන්නේ. ඊළඟට effect එක එකට වඩා වැඩි නම් positive effect එකක්, එකට වඩා අඩු වෙනම් negative effect එකක්, ඊට පස්සේ ඒක නම් no impact එකක් කියලා කියනවා. It is a comparison between seasons. If the value is away from 1, then the impact is more. ඒ කියන්නේ එක කියලා આવොත් ඒකේ impact එක ගොඩක් වැඩි කියලා කියන්නේ. Negative values on above example මේ අඩු එකේ ඉඳන් වැඩි එකට දාලා තියෙනවා. quarter 1 එකට වඩා quarter 2 එකේ value අඩුයි, quarter 2 එකට වඩා quarter 4 එකේ අඩුයි. Therefore fourth quarter has the negative highest impact. Negative එකේ වැඩිම impact එකක් තියලා කියන්නේ quarter එකේ. This considered to both negative and positive side. ඒ කියන්නේ positive මේවා දෙක තුනක් තියෙනවා නම් ඒකෙන් වැඩිම positive කියන්නේ මොකද්ද? අඩුම positive මොකද්ද කියලා Tamanට හොයාගන්න පුළුවන් කියලායි කියන්නේ. අර අපිට ආපු උත්තරවල negative තුනක් ආපු ඉඳ තමයි වැඩිම negative එක හෙව්වේ. නොට් එක වැරදි මොකක්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ කියන්නකෝ ඒතර මට කියන්න පුළුවන්. මම මේක කියන්ගේ මේ ගාන හදලා නම් බැලුවේ නෑ. ඔව් කියන්නකෝ. මේ chat එකේම දාන්න මොකක්ද ප්‍රශ්නේ කියලා. Q1 නෙමෙයි Q2 නේද? නවය දශ 0.95 0.97 0.87 අඩුම වෙන්න ඕනේ නැත්තේ 0.87 F4 ඊළඟට එන්න ඕනේ නැත්තේ quarter 1 එක. ඔව් හරි. ඔයාගේ එක හරි. quarter මේ Q අකුර වෙනස් වෙලා තියෙනවා Q1 කියලා මෙතනට එන්න ඕනේ කො මම ඒක පෙන්නන්න. අඩුම තියෙන්නේ නෙගටිව් අඩුම තියෙන්නේ 0.8739 ඒ කියන්නේ quarter 4 ඊළඟට එන්න ඕනේ නැත්තේ 9.5යි 9.777. ඒතර quarter 2 ඊළඟට එන්න ඕනේ quarter 1. ඒක යා කිව්වේ. right? ඒක බලන්නකො මේ note එකේ. මෙතන අඩුම වෙන්න ඕනේ quarter 4 ඊළඟට quarter 2 ඊළඟට quarter 1. quarter 4 quarter 2 quarter 1. ඒක නෙමෙයිද කිව්වේ? හරි නේද? quarter 1 2 හරි 1 එකනේ මැදට එන්න ඕනේ නැත්තේ මැදට එන්න ඕනේ quarter 1 කියන එක. හරි කියපු එක හරි. මේ මෙතන quarter ඒක ඔක්කොටම තේරෙන්නේ නැති ප්‍රශ්න නැහැ මේ අගේ දාලා තියෙනවා වැරදි ඉච්චරයි. අගයන් ටිකත් හරියට දාලා තියෙන්නේ මේ මෙතන Q2 නෙමෙයි Q1
1 කියලායි එන්න ඕනේ නැත්තේ. හරි කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? උත්තරේ පාඩම.